චක්ඛවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව ශ්‍රවණය කරන දායකත්වය දරූ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණයෙන් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්මානුශාසනාවේදී ඔබට මේ මනුස්ස ජීවිතය තුළ අපි ගෙවන මේ කාලේ අන්තක්කල්ප විනාශයක් ළඟ අපි මේ ගත කරන කාලේ මේ මනුස්ස ලෝකයේ තියෙන භයානකකම අපි ජීවත් වෙන මනුස්ස ලෝකෙ මිනිස්සු තුළ මනසේ ගොඩ නැගිලා තියෙන පාපී අකුසල් වල ස්වභාවයත් මෙවැනි යුගයක කොහොමද අපේ හිත රැකගෙන අපි ධර්මය තුළින් අපේ ආරක්ෂාව සකසගන්න. අන්නේ කාරණා අද මේ ධර්මානුශාසනාව තුළ ඔබට පැහැදිලි කරලා දෙන්න අපි උත්සාහ කරනවා. පින්වතුනි, අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි අන්තක් කල්පය තුළ. මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ අන්තක් කල්ප 64 හරියටම ගත්තොත් මහා කල්පයක් කියන්නේ අන්තක් කල්ප 64 ඒවා 4ක්. එයින් අන්තක් කල්ප 64 ඒවා 3ක් මනුස්ස වාසයක් මේ දිවිය බ්‍රහ්ම තල මනුස්ස ලෝකේ සතර අපාය ඒවා නැතුව මේ ලෝක ධාතුම විනාශ වෙලා පවතිනවා. ඒ කාලවලත් සත්ත්ව ලෝකේ සත්වයන් ආභස්සර නමින් අහසේ පාවි ඉන්න කොටසක් බවට පත් වෙලා සත්වයාගේ අවසානයක් නම් දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. ආයමත් ලෝක ධාතුවක් සකස් වෙනකන් ඔහේ පාවි ඉන්නවා. ඒක ධර්මයේ හඳුන්වන්නේ ආභස්සර කියලා. ඒ අන්තක් කල්ප 64 වෙන් එක කොටසක් දීඝනිකායේ සඳහන් වෙනවා සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රයේ. සූර්යාව 7කගේ ආලෝකයේ මේ පෘථිවි තලයට මේ ලෝක ධාතුවට වැටිලා මනුස්ස ලෝකේ සතර අපාය පමණක් නෙමෙයි මේ දිවිය බ්‍රහ්ම තල පවා සියල්ල විනාශ වෙලා යනවා. ඒ වගේම එහෙම විනාශ වුණාට පස්සේ විනාශ වෙලාම තවත් පවතින අන්තක් කල්ප 64ක්. ආයමත් මේ ලෝක ධාතුව ටිකෙන් ටික සකස් වෙවි මනුස්ස ලෝක දිව්‍ය තල බ්‍රහ්ම තල ඒ සත්වයන්ට සුදුසු විදිහට මේ ලෝක ධාතුවක් සකස් වෙන්න තවත් අන්තක් කල්ප 64ක් යනවා. දීඝනිකායේ අග්ගඤ්ඤස් කියන සූත්‍රයේ මේ ලෝක ධාතුවක් විනාශ වෙච්ච ලෝක ධාතුවක් ආයිමත් සකස් වෙලා මේ සත්වයන් මනුස්ස ලෝකයට අර ආභස්සර නමින් අහසේ පාවි හිටපු පිරිස මේ මනුස්සයන් හැටියට පොළොව ආශ්‍රිතව ඇවිදින් මේ ශරීර ඝන වෙලා සකස් වෙලා ඒ අය මිනිස්සු විදිහට ජීවත් වෙන්න පටන් ගන්න ආකාරය මේ වගේ දීර්ඝ දේශනා තියෙනවා. දැන් අද අපි කතා කරන්නේ මේ අතර අන්තක් කල්ප 64ක් අර 4 අන්තක් කල්ප 64 ඒවා 4න් අන්තක් කල්ප 64ක්ම මේ මනුස්ස ලෝකයේ දිව්‍ය තල සතර අපාය මේ තල 31කින් යුක්ත ලෝක ධාතුව තුළ
මේ සත්වයන් ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් බොහෝ කාලයක් අන්තක් කල්ප 64ක් පුරා ගමන් කරන. ඒ මහා කල්ප එකක් තුළ පවතින කාලය. එතකට අපි මේ ඉන්න දැන් ඔබට මේ සමහර කල්ප අන්තක් කල්ප මේවැ සමහර කාරණා කියද්දි සාමාන්‍ය කෙනෙකුට ගෝචර වෙන්නේ. ඔබට මේක තේරුම් ගන්න අපහසුයි වගේ හිතෙන්න්න පුළුවන්. ලෝක විෂය අචින්තියයි. සමහර වෙලාවට මේ එක කල්පයක අවුරුදු ගාන ඔබට කිව්වත් ඔබට ඒකත් හිතාගන්න බැරිවෙන්න පුළුවන්. අන්තක් කල්පයකට කොච්චර කාලයක් තියෙනවාද. ඒවා බුදුරජාණන් වහන්සේ පෙන්වේ මේවා ඉලක්කමකින් අවුරුදුවලින් බින්දු ගානින් කියලා කෙනෙකුට තේරුම් කරන්න පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේ උපමාවල් වලින් තමයි විස්තර කරේ. යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් කුස විශාල ගල් පරෝත්තයක් කුහර සිදුරු බොල්වෙච්ච නැති අවුරුදු 100කට එක වතාවක් ඉතාම සිනිදු සලුවකින් කෙනෙක් පිස දමනවා. ඔය තමයි කල්පයක උපමාව. අවුරුදු 100කට එක වතාවක් පිස දමනවා. ආය අවුරුදු 100කට පස්සේ තවත් එක වතාවක් උඩින් පිහදාගෙන යන. මේ වගේ අවුරුදු 100කට එක වතාවක් අර යොදුනක් යන සැතපුම් 16ක් දිග පලල උස ඇති මහා පර්වතයක් සිනිදු සලුවකින් පිස දැමීම නිසාම මේ පර්වතයේ ගෙවිලා යම් කාලයක් එනවද අවසන් වෙන. මහනෙන මහා කල්ප එකක් කියන්නේ ඊට වඩා දීර්ඝයි කියව. තැන් ඔබ හිතන්න අපට මේවා හිතාගන්නවත් අපිට හැබැයි ඔබ මං මේ කාරණා ඔබට පැහැදිලි කරලා දෙන්නේ අපි මේ ඉන්න කොතනද මහා බද්ධ කල්පේ අපි ඉන්න කොයි වගේ තැනකද අපි ඉන්න මොනවගේ භයානක විශ්වයක් තුළ ලෝකධාතුවක් තුළද ඒවගේම අද අපි මේ ඉන්න යුගේ මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා දැන් අපි මේ ඉන්න කාලයක් අනාගත ලෝකේ අපිට මෝන දෙන්න තියෙන විපත් ව්‍යසන ධර්මය සඳහන් වෙන්නේ කොයි ආකාරයටද මේ සංසාරය ගැන අපිට යම් දැනුමක් හරි යම් කිසි සංසාර බියක් යම් වැටහීමක් ඇති කරගන්න පුළුවන් මේ කාරණා යම් ප්‍රමාණයකින් හෝ තේරුම් ගැනීම තුළ. පිංහතුනි මහා කල්ප එකකට අන්තක් කල්ප 64ක් ගැන අපි කතා කර. ඒ 64 අපි මේ ඉන්න මහා බද්ධ කල්පයේ පළවෙනි අන්තක් කල්පේ කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙන. දෙවනි අන්තක් කල්පේ කෝනාගමන කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙන. තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙන. අපි මේ ඉන්න මහා බද්ධ කල්පේ 4වෙනි අන්තක් කල්පේ තුළ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පාලා අවුරුදු 2566ක් ගතවෙච්ච තැනක. එදකොට මේ අන්තක් කල්ප දැන් අපි මහා කල්පයක් තුළ තියෙන අන්තක් කල්ප ගැන කතා කරමු. අන්තක් කල්ප එකක් කියලා කියන්නේ මනුස්ස ලෝකයේ මිනිස්සුන්ගේ ආවිශවලින් ගත්තොත් මිනිස්සුන්ගේ ආවිෂ ටික අවුරුදු 10 ඉඳම් වැඩි වෙලා අවුරුදු අසංකේයට ආවිෂ වැඩි වෙන කාලයක් ගැන කියලා අපිට හිතාගන්නවත් බෑ. එහෙම වැඩිවෙච්ච ආවිෂ ටික අඩුවෙලා අවුරුදු 10 දක්වාම මිනිස්සුන්ගේ ආවිෂ අඩුවෙනවා. අන්නේ විදිහට වැඩි වෙලා අවුරුදු අසංකේයට වැඩි වෙලා ඒ වැඩිවෙච්ච ආවිෂ එතන ඉඳං අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙනවද අන්න ඒකට කෙනවා එක අන්තක් කල්පයක්. අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආවිෂ අඩු වෙනකොට අන්තක් කල්ප විනාස වෙනවා. අර ලෝක ධාතු විනාස වෙන ලෝක විනාස නෙමේ අන්තක් කල්ප විනාස. ඒ අන්තක් කල්ප විනාස සිද්ධ වෙන්නේ මනුස්්‍යයන්ගේ ක්ලේෂයම් බලවත් වෙලා. අධර්ම රාගේ විෂම ලෝබේ මිත්‍යා ධර්මයෙන් යුක්තව කෙලෙස් බලවත්වෙන මනුස්්‍යයන් තුළ එක්කො ජලයෙන් වන විපතක් ගින්නෙන් වන විපතක් එහෙම නැත්නම් කෙලෙස් බලවත්වීම තුළ මනුස්්‍යයන් අතර එකිනෙකා ලේ පිපාසයෙන් ගහමරාගෙන ඇතිවෙන විශාල විපත් ඇතිවෙන. දැන් අපි ඉන්න තැනටම
අපි මේ ඉන්න මහා බද්ධ කල්පේ 4 වෙනි අන්තක් කල්පේ. මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 100න් පල්ලෙහාට පිරිහිච්ච තැනක. අද සාමාන්‍ය ලෝක මිනිස්සුන්ගේ ආවිශ ගත්තොත් අවුරුදු 70ක් 75ක් 80ක් අතර. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් අනාගතයේ දැකලා දීඝනිකායේ සඳහන් වෙනවා චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙන කාලයක් එනවා. ඔබ ඔය කතාව බණට දේශනාවල ධර්ම කාරණාවල දහම් පොතපතකින් හරි අහලා කියවලා ඇති. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩුවෙන කාලයක් එනකොට අන්නේ කාලේ පරිසරය ගැන නිකන් ධර්මයේ තියෙන කරුණ ඔබ හිතන්න. අද අපි ඉන්නේ එවැනිම ටික හරි එවැනි ලක්ෂණ මතුවෙන පරිසරයක නේද කියලා ඔබට හිතේ. අද සමාජයේත් එවැනිම පිරිස් ඉන්නවා නේද කියලා ඔබට හිතේ. අද අපේ අවට මේ සමාජය අපි දකින සමහර සිදුවීම් සමහර මිනිස්සුන්ගේ ද්වේෂය තරහව කේන්තිය ලේ පිපාසිත මානසිකත්වය ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අනාගතය ගැන පෙන්නපු ඒ දේශනාවල සඳහන් වෙන මිනිස්සුන්ගේ ස්වභාවය වගේ නේද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙලා අවුරුදු 10ට ලං වෙන කාලයක් එනවා. ඒ වෙනකොට කුසල් කියන වචනේවත් අහපු කෙනෙක්වත් ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ කියලා. එහෙමනම් පින්වතුනි මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙලා අවුරුදු 10ට මිනිස් ආයුෂ අඩු වෙනකොට කුසල් කියන වචනේවත් අහපු කෙනෙක්වත් ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ කියලා. එනයි ඒකේ තේරුම තමයි මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙන්න ධර්මයේ පිරිහෙනවා. ධර්මයෙන් මිනිස්සු ඈත් වෙනවා. ඒ දීඝනිකාය චක්‍රවර්ති සීහනාද සූත්‍රය සඳහන් වෙනවා ඒ වෙනකොට ලෝකේ බලවත්ම දේ නියත මිත්‍යා දෘෂ්ටියයි කියලා. මෙලවක් කියලා දෙයක් නැහැ. පරලොවක් කියලා දෙයක් නැහැ. පින්පව් කියලා දෙයක් නැහැ. හොඳ නරක කියලා දෙයක් නැහැ. මවුට සැලකීමේ විපාකයක් කියලා දෙයක් නැහැ. පියාට සලකපුවාම පින් රැස් වෙන එහෙම දෙයක් නැහැ. ඕපපාතික සත්වයන් දිව්‍ය ලෝක අපායවල ඔහොම දේවල් නැහැ. දන් දීලා වැඩක් නැහැ. පින් කරලා වැඩක් නැහැ. ඔන්න ඔය වගේ දෘෂ්ටි ඒ වගේ කාරණා 10ක් ධර්මයේ පෙන්නනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටිය හැටියට. තුනුරුවන් පිළිගන්නේ තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝකෙ පහළ වෙනවා කියලා පිළිගන්නෙම නැහැ. මෙලොව පරලොව පින්පව් කුසල් අකුසල් හොඳ නරක පිළිගන්නේ නැති නියත මිත්‍යා දෘෂ්ටික අදහස් තමයි ඒ වෙනකොට ලෝකෙ බලවත්. දැන් පින්වතුනි කර්මඵල පිළිගන්නේ නැහැ කියන්නේ ඕනේ අපරාධයක් කරන්න මනස පෙළඹෙනවා. පින්පව් විශ්වාස කරන්නේ නැති කෙනාට ඕනම අකුසලයකට පවකට ඕනම අපරාධයකට පෙළඹෙනවා. ඇයි ආ විපාක ගැන විශ්වාස කරන්නේ? අම්මා තාත්තා සහෝදරයෝ යුතුයකම් කුසල් හොඳ නරක වැඩිහිටියෝ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු තුනුරුවන් ඒව ගැන විශ්වාසයක් නැහැ. එතකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට ලං වෙනකොට ලෝකෙ බලවත්ම දේ නියත මිත්‍යා දෘෂ්ටිය පින්පව් කුසල් අකුසල් විශ්වාස කරන්නේ නැති ස්වභාවය. ඒ වෙනකොට මිනිස්යන් මනුස්ස කයක් ඇතුව හිටියට සත්තු වගේ කියන අධර්ම රාගයෙන් එළුවෝ බල්ලෝ බලල්ලෝ තිරිසන්නු වගේ කියනවා. බලන්න අද අපේ රටවල් වල තාමත් යම් ප්‍රමාණයකට මිනිස්සු ලැජ්ජා බයෙන් කටයුතු කරා. යම් සිදුවීම් අපිට යම් පුවත්පත් වලින් පත්තර වලින් අහන්න ලැබෙනවා තමයි. හැබැයි තවමත් ලැජ්ජා බය කියන එක මිනිස්සු තුළ යම් මට්ටමකින් හරි රැකිලා තියෙනවා. හැබැයි ලෝකෙ සමහර රටවල් සමහර නගර සමහර ප්‍රදේශ මිනිස්සු ලැජ්ජා බය නැහැ සත්තු වගේ. එළුවෝ බල්ලෝ බලල්ලෝ තිරිසන්නු වගේ මේ මගේ අම්මා නේද? මේ මගේ සහෝදරයෙක් නේද? මේ මගේ දරුවෙක් වගේ නේද? ඒ සමාජ සීමා සම්මත ඉක්මවා ගිහිල්ලා සත්තු වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්න පළාත් අදටත් ලෝකෙ තියෙනවා.
විෂම ලෝබේ ලෝභකම තව කෙනෙකුගේ දෙයක් දැක්කට පස්ස විශාල ඉරිසියාවක් ලෝභකමක් මිනිස්සු තුළ බලවත්තේ. අනුන්ගේ දේවල් හොරකං කරන්න පැහැරගන්න මංකොල්ලකන් මනස පෙළඹෙනු. මිත්‍යා ධර්මය නොඒ පාපි අකුසල ධර්මවලට මිනිස්සු පෙළබෙන. මෙන්න මේ අධර්මරාගේ විශ්වමලෝබේ මිත්‍යා ධර්මය බලවත්වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා මිනිස්සු අකුසල් වලින් බලවත්වෙනකොට මිනිස් සාවිශ පිරිහිල අවුරුදු 10ට ලංවෙනකොට. හැබැයි ඒ අතර පවා යම් යම් පෙර පින් ඇති ඉතාමත් කීප දෙනෙක් කොහේ හරි තැන් තැන්වල ඉන්න පුළුවන්. ඒ අයට අනුකම්පා කරන දේවතාවරු අර පිරිස් පින් ඇති අය ඉදිරියේ පෙනීදල කියනවා ඉදිරියේ මෙන්න මේ වගේ මහා වරුසාවක් ඇදහැලෙන. දින 7ක් පුරා මුර්ගසම් වරසාව කියලා මහා වරසාවක් ඇදහැලෙන. මේ කෙලෙසුන්ගෙන් විකෘති වෙච්ච මිනිස්සු තවත් තරහෙන් වෛරයෙන් කේන්තියෙන් විකෘති වෙලා ලේ පිපාසාවෙන් එකිනෙකා මරාගෙන දින 7ක් ඇතුළත ලෝකෙ ලේ විලක් වෙනවා. ඒ නිසා නුඹලා මේ කියන දේ පිළිගන්නවා නම් විශ්වාස කරනවා නම් දින කීපයකට දවස් 7-8කට ආහාර පාන මොනවහරි කන්න බොන්න දේවල් එකතු කරගෙන තනි තනියම ගිහිල්ල කැලෑවල් වල ගල්කුහාවල් වල ගස්බෙනවල කොහේ හරි හැන්ගෙන්න්න තැන් හොයාගෙන මෙන්න මේ කාලේ එනකොට ගිහිල්ල හැන්ගෙන්න්න කිය. තනියෙන් හැන්ගෙන්න්න කිය. ඒකට හේතුව තමයි දෙන්නෙක් කණ්ඩායමක් එකට ගිහිල්ල හැංගුණොත් ඒ මුර්ග සංවරසාවත් එක්ක දෙන්නෙක් එකට හැංගුණොත් කෙනෙකුට අනික් කෙනා මරණ සිතුවිලි පහළවෙන. එකන මනුස්සේකුට තව මනුස්සෙක් පෙන්නන්න බැරි මට්ටමට මනස විකෘති වෙන අකුසල්වල ලේ පිපාසයක් ඇතිවෙන. ඒ කියන විදිහටම පිළිගන්න අයත් ටික දෙනෙක් ඉතාම සුළු පිරිසක් ඉන්නවා. මොකක් හරි ඕක ඇත්තක් ඇති. ඔහොම වෙන්න පුළුවන් කියලා යම් විශ්වාස කරන සැක කරන අය තනි තනියම හැන්ගෙන්න්න තැන් හොයාගෙන මහ වනාන්තරවල කැලෑවල හැංගිලා ඒ අයගේ ජීවිත ඒ අය බේරගන්න. අර මහා වර්සාාව මුර්ගසම් වර්සාාව කියල ධර්මී සඳහන්වෙන්. මිනිස්සු කෙලෙස්වලින් විකෘති වෙලා දින කීපයක් ඇතුළත එකිනෙකා ලේ පිපාසෙන් දකින දකිනයි දෙමවපිය දරුව පස්සෙ පන්නනවා කෙන දරුව දෙමවපිය පස්සෙ පන්නනවා. සහෝදරයෝ සහෝදරියම් පස්සෙ පන්නනවා. යාළු මිට්‍රකන් නෑදෑකං හිතවත් කන්නෑ ලේ පිපාසෙන් දකින කෙනා මරාගෙන ලෝකයේ දින 7ක් යනකොට ලේ විලක් වෙලා අවසන් වෙනවා කිය. ඒ තමයි අන්තක් කල්ප විනාසයක් වෙන හැටි මේ අප ඉන්න මහා බද්ධ කල්පේ 4වෙනි අන්තක් කල්ප විනාසවෙන් ඔය විදිහට ඒකට ධර්මය කැනෙ සත්ත අන්තක් කල්ප විනාස අවියාවිදවලින් සිද්ධ වෙන විනාසයක් වෙන්න. දැන් අපිට පේනවා තවම මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 10 මට්ටමට ලං නොවනට අපිට පේනවා අද වෙනකොට මේ සමාජය තුළ අපි අහන දකින දේවල් දවේශයේ තරහව කේන්තියෙන් ඇවිස්සිච්ච මිනිස්සුන්ගේ මනසේ භයානකකම මොන තරන්ද මොන තරම් මිනිස්සු තිරිසම් මට්ටමට පත්වෙනවාද කෙලෙස් බලවත්වෙනකොට. සමහරලාවට සහෝදරකන් ඥාතිකං හිතවත්කං කරපු උදව්පකාර සියල්ල අමතක වෙන. පලිගන්න විනාස කරන සිතුවිලි මිනිස්සුන්ගේ මනස තුළ ගොඩ නැගෙන. සමහර වෙලාවට තමන්ගෙම උදව් අරගෙන තමන්ගෙම කාලබීල තමන් ළඟම හිටපු කෙනා වෙන්න පුළුවන් තමන්ව විනාස කරන්න උපක්‍රම යොදන්න. ඒක තමයි කෙලෙස් සහිත මේ මනුස්්‍යයන්ගේ මනසේ ස්වභාව මිනිස්සු තිරිසන්න වගේ මට්ටමට පත්වෙන. අපි දැක්ක පසුගිය දිනවල ඇතිවෙච්චේ අවාසනාවන්ත සිදුවීම් එක්ක මිනිස්සු මොන තරග එක රැයින් දවේශයෙන් තරහෙන් කේන්තියෙන් මොන්න තරන්නම් මිනිස්සු ගහමරාගන්න හැටි. කෙනෙකුට ගහල වදදීල මරණෝ කියන්න. මිනිස්සුන්ට පොළු ආයුධ අරගෙන තව කෙනෙකුට ගහලා
කෙනෙක් වඳීනකොට ගහන්න එපා කියලා දුවනකොට පන්නගෙන ගිහිල්ලා ගහලා මැරෙනකම් මනුස්සයකුට පහර දෙනවා කියන්නේ මොන තරම් මිනිස්සුන්ගේ මනසේ තරහව දවේශය වෛරය කේන්තිය බලවත්වෙනකොට මිනිස්සු තිරිසම් මට්ටමට පත්වෙනවාද. ඒවා දිහා බලල තව බොහෝ පිරිසක් හොඳ වැඩේ එහෙම වෙන්න ඕන එහෙම කියලා ඒ අකුසල් අනුමෝදං වෙන ඒ අකුසලේ සාධාරණී කරණය කර ඒක අනුමෝදං වෙච්ච කොයි තරම් පිරිසක් හිටියද කියලා ඔබම හිතන් සමහර වෙලාවට ඔබටම ටික දවසක් යනකොට තමන්ටම ආපු සිතුවිලි ගැන තමන්ටම ලැජ්ජ හිතෙන්න්න පුළුවන් අයෝ එදා මට මෙහෙම හිතුනන සමහර වෙලාවට ඒ ගුටිකාපු කෙනා හරි මැරුම් කාපු අය හරි ඒ පීඩාවට පත්වෙච්ච අසරණ මිනිස්සුන්ගේ කතාවල් ඔවුන්ගේ ජීවිත කතා ඔවුන්ගේ පවුල්වල දරුවෝ ඒ මිනිස්සු අසරණ වෙච්ච හැටි ඉන්න තැනක් නැතුව ඇඳුමක් නැතුව මිනිස්සු මේ විපත්වලින් පීඩාවට පත්වෙච්ච හැටි ඔබ සමහර වෙලාවට පස්සේ හරි දැනගන්නකොට ඔබට එදා මට ඒ ඇතිවෙච්ච සිතුවිලි කොච්චර පහද්ද කියලා ඔබ හිතලා ඒ ඇතිවෙච්ච පහස් සිතුවිලි ආයමත් ඇති නොවෙන විදිහට ඔබේ හිතෙන් යටපත් කරගන්න ප්‍රහාණය කරගන්න ඔබ දක්ෂවෙන් පින්වතුනී වෛරය අනුමෝදන් වෙන්න එපා කවුරු හරි කරන අකුසල් පවකං අනුමෝදන් වෙන්න එපා ධර්මය සඳහන් වෙන සමහරලාට ඔබට හිතම නෑ අපි කරේ නෑන කියල ධර්මය සඳහන් වෙනවා චුල්ල කම්ම විභංග කියන සූට්‍ර දේශනා මජ්ජිමනිකාය සඳහන් වෙනවා ඒක සඳහන් වෙනවා කෙනෙක් දීර්ඝායුෂ විදින්නත් කෙනෙක් අඩු අයසෙන් මැරෙන්න්නත් හේතුවෙන කාරණ ඒ කාරණා තමයි තමන් අකුසල් කරනවද එහෙම නැත්නම් කෙනෙක් ලව්ව කරවනවද තව කෙනෙක් කරන අකුසල් අනුමෝදන් වෙනවද එතනත් අකුසල් තමන්ට රැස්වෙනවා මේ චුල්ල කම විභංග සූට්‍ර බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහනෙන යමෙක් ප්‍රාණඝාතාදී අකුසල් කරනවා සත්තු මරණවා අපරාධ කරනවා තව කෙනෙකුට ගහල වදදීලා අව්‍යාවිධවලින් වේවා දණ්ඩු මුගුරුවලින් වේවා පොළු ආවිධවලින් වේවා ප්‍රාණඝාතාදී අකුසල් කරන ඉන්නවා සමහරයි ඒව කරවනවා අනදීලා තව කෙනෙක්ක පොළොඹෝල යුදවල තව මිනිස්සුන්ග පාපී අපරාධවලට අකුසල්වලට යොදවනවා එදපට කෙනෙක් කියන්න පරන්නෑ මම ගැහුවෙනෑ අපේ අතේ ලේගෑවිලා නෑ කියලා හැබැයි තමන් තව කෙනෙක්ව පෙළඹුවන තව කෙනෙක්ව අවුස්සල ඇරියන තව කෙනෙක්ව එවැනි අකුසල්වලට යොමු කරානන් ඒකේ විපාකේ තමන් කරත්වෙනවා එදකොට මෙවැනි ප්‍රාණඝාතාදී අකුසල් සසරෙ බහුලව කරපු අය බොහෝ දුරට මරණින් මත්තේ නිරේ අපායවල් වල සතරාපාය වැටිලා සසරි බොහෝ කල් දුක්විඳින සිද්ධ වෙන. බැරි වෙලාහමත් හරි පෙරපිනක් මැරෙනකොට ඒ ජීවිතය අරවගේ අකුසල් කරලා තිබ්බත් පෙර සංසාධය කරපු මොකක් හෝ පිනක් මතු වෙන මරණ මංචකේ පෙරපින ඒ පෙරපිනක් මතු වෙලා සුගතියනවා මනුස්ස ලෝකෙකට එනවා හැබැයි යාට ආයුෂනය අර සසරි ප්‍රාණඝාතාදී අකුසල් කරපු එකේ විපාකෙ එක්කො මවකුස පිළිසිඳ ගත්තට මවකුසේම ටික දවසක් වැඩිලා අර කුස ඇතුළෙම මැරෙනවා ගබ්සා වෙලා යනවා දරුවෙක් හැටියට උපදින්න පිනනෑ සමහර වෙලාවට උපදිනකොට පණයනවා පුංචි කාලි සෙල්ලං කර ඉන්න වයස මොකක් හරි අනතුරකින් මැරෙනවා ළමා කාලේ තරුණ වයසේ අකාලෙ හදිස්සී අනතුරුවලින් විපත්වලින් මරණයට පත්වෙන සිද්ධ වෙනවා සසරි ප්‍රාණඝාතාදී අකුසල් බහුලව කරපු අය ඒවට මිනිස්සු යොදෝපු අය අනුන් ලව්ව අකුසල් කරෝ ප්‍රාණඝාතාදී අකුසල්වලට අනිත් අය පොළොබෝල අකුසල් කරන්න මිනිස්සු යොදෝපු අය ධර්මය සඳහන් වෙනවා ඒකෙම අනි පැත්ත යමෙක් ප්‍රාණඝාතාදී අකුසලෙන් වලකිනවා තව කෙනෙ අකුසල් කරන්න හදනකොට ඒක අනුමෝදන් වෙන්නේ ඔහු ඒකෙන් වලක් වනවා ආදීනව කියල දෙනවා
අපි හිතම ඔබ කෙනෙකුට අවවාද කරනකොට ඒක ඇහුවා හෝ පිළිගත්තා හෝ නැතා හෝ එන්න පුළුවන්. හැබැයි ඔබේ යුතුකම තමයි ඒ කෙනා වරදිින් වලක්වන්න උත්සාහගන්න. ආදීනව කියල දෙන්න. කරුණාවෙන් ආදරෙන් කියල දෙනො මේක කරන්න එපා හොඳ නෑ නරකයි. අකුසලයක් ඕක විපාක ඔබට අරගෙන යන්න වෙයි ඔබමයි අනතුරේ වැටෙන්. ඒ විදිහට කෙනෙක්ක වරදිින් වලක්වනවා. යහපතේ යොදවනවා. ප්‍රාණගාතාදී අකුසල් වලින් වැලකීමේ ආනිසංස කියල දෙනවා. තමනුත් වලකිනවා. සත්වයන් ගැන මෛත්‍රිය කරුණාව හිතේ පුරුදු කරගන්න. අන්න එවැනි අය මරණින් මත්තේ දිවිය ලෝකවල සුගති සහිත ලෝකොල උපදින්නතින් අවස්ථාව වැඩි. බැරි වෙලාවත් මරණාසන්න මොහොතක පෙරපිනකින් හරි යම් කිසි මනුස්සලෝක උපදින්න අවශ්‍ය කුසලයක් බලවත් වෙලා මනුස්සලෝකෙට එනවා. සසරි ප්‍රාණගාතයෙන් වැලකිච්ච මෛත්‍රිය පුරුදු කරගත්ත කෙනා දීර්ඝායුෂ විදිනවා. අන්න කෙනෙක් අඩුවයසෙන් මැරෙන්න්නත් තව කෙනෙක් දීර්ඝාවිෂ විදින්නත් හේතුවෙන කාරණ. ඔය අතරේ මේ චුල්ලකම්ම විභංග සූට්‍ර බුදු හාන්දුරුව පෙන්නනවා ඔය විතරක්න මේ සමහරයි ඉන්නවා උපන්දායිදල් ලෙඩරෝග බහුලයි. එක උපදිනකොට මේක පපුේ හිලක් කියයි අත පය ඇඹරිලා සරී රංගවල යම් යම් විකල භාවයන් එක්ක ඇස්පේන්නේ නෑ කංගහෙන්නේ එක අතක් නෑ මේ වගේ විදිහට උපදිනවා. සසරේ අවියාවිදවලින් අනුන්ට හිංසා පීඩා කරල. සමහලාට මැරුවේ නෑ කියලා හිතමු හැබැයි සමහරයින්නවා සතෙක් අල්ලගෙන අඩු කඩනෝ. සමහරලාට දරුවවෙන්න පුළ ඔබ දැකලා ඇති. සමනැල්ලු අල්ලගෙන තටු කඩනවා. කුරුල්ලෙක් අල්ලගෙන තටු කපනෝ. පොඩි කූමිය හරි අඩු කඩල බලනවා ඇවිදින. එතකොට මේ වගේ පුංචි සතෙකුට වේවා. හිංසා කළේ සත්තුන්ගේ අවයාව ශරීර කොටස්වලට හානි කරමින්. සත්තුන්ට ගහල සතුටින සමහරු ඉන්නවා තිරිසන් බල්ලෙක් පූසෙක් වෙන්න පුළුව. උනුවතුර ගහනවා ඒ සත්තුන්ට ගහනවා දක්ක තැන ගල්වලින් ගහනවා ආවිධවලින් ගහනවා. එතකොට මේ වගේ කෙනෙක්කුගේ අතපාය කඩලා ශරීර අවයාවයකට හානි කරලා එවැනි හිංසා පීඩා කරපු අය උපෝපං ආත්ම භාවල ශරීර අංග විකෘති වෙලා උපදී. ඒ විතරක් නෙමෙයි ඔබ දැකල ඇති කී දෙනෙක් සමහර වෙලාවට හොඳට ඉපදුනත් මොකක් හරි හේතුවකින් එක් අතක් පයක් අහිමේෙනවා එක තැන්වෙන රෝධ පුටුවලට කිහිලි කරුවකට වැටෙනවා ජීවිතේ. ඇවිදගන්න බැරුව එක තැන්වෙන මිනිස්සු කොච්චර ඉන්නවා. සසරයේ තමන් වපුරපු දේවල්ලු ලස්වන්න තමන් කරායන ආකාරය. යම් කිසි කෙනෙක් සතුන් ගැන මෛත්‍රිය කරුණාව පුරුදු කරනවා තමනුත් සත්ව හිංසාවෙනුත් ප්‍රාණගාතයෙන් විතරක් නෙවෙයි කිසිම සතෙකුට හිංසාවක් කරන්නේවත්නෑ. මේවැන් වලකින්න නම් පිංහතුනි බුදුහාදුරු පෙන්නන්නේ තමා උපමා කරගෙන හිතන්න අත්තානං උපමංකත්වා. තමා උපමා කරගෙන හිත දැන් ඔබ හිතන්න ඔබට පිරිසක් වට කරගෙන ඔබට ගහනවට අවිආයුධවලින් පොළු දඩු මුගුරු අරගෙන ඇවිල්ලා ඔබට පහර දෙනවට ඔබේ ප්‍රේයන්ට ඔබේ ගෙදරයට දරුවන්ට ඔබේ ඥාතීන්ට ගහලා ඔබේ ගෙවල් දොරවල් ගෙන තියෙනවට ඔබට හිංසා කරනවට ඔබ කැමතිද කවුරුත් කැමතිනේ. ඒමනම් තමන්ට සිදුවෙනවට අකමැතිදේ තව කෙනෙකුට සිදුවෙනවා දකින්න කැමති වෙන්න එපා. පිංහතුනි අපිම වපුරණ දේමයි අපට සසරය අස්වැන්න හැටියට නිලාගෙන සසර යන්න වෙන්. ඒ නිසා පුළුවන් තරන් ප්‍රාණගාතාදී අකුසල්වලින් වලකින්. සිල් ගුණදහම් ආරක්ෂා කරගෙන ගුණවන්ත සිල්වන්ත ධර්මිෂ්ට ජීවිතයක් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ගත කරන්න දක්ෂවෙන්. පිංහතුනේ බුදු හාදුර පෙන්නවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. හැම වෙලාම උදේ හවස හිතන්න කෙනවා කම්මස්ස කෝමී මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙ. කම්ම දායාදු මම කර්මය දෑවැද්ද කරගෙන සසර යන කෙනෙ. කම්ම පටිසරනු මම කර්මය පිළිසරණ කරගෙන ජීවත්වෙන්න කෙනෙ.
කම බන්දු මගේ එකම ඥාතිය මගේ එකම නෑය මමම රැස් කරගත්ත කර්ම මම යම් කර්මයක් කරාද යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්සදායාද මම යම් හොදක් කරොත් ඒක විපාක මා කරාම එනවා දෑවැද්ද හැටියට මම කරනදේ අයහපත්ද ඒ අයහපත් විපාකයක් සසරි මා කරාමයි මටම විදෝ යන්න වෙනවා කියල හිතන්න ඒ නිසා පිංහතුනී සංසාර ගමන හැම වෙලාම සසර බිය දකින්න තමන් උපමා කරගෙන බල හැම වෙලාම ඔබ පන්සිල් රකින්න ගියත් ප්‍රාණගාතයෙන් වලකිනකොට හිතන්න මම කැමතිනෑ මගේ ජීවිතයේ තව කෙනෙක් ඇවිල්ල හානි කරනවා අනික් සත්තුත් ඒ වගේ ඊළඟට ඔබ හිතන්න ඔබ කැමතිද ඔබේ දේපල කවරු හරි මංකොල්ල කනවා හොරකං කරනවා ඔබේ දෙයක් නැතිවුණොත් ඔබට කොච්චර දුකක් ඇතිවෙනවත් ඒ වගේ මයි මේ ලෝකෙ අනිත් අය තම තමන්ගේ දේවල් තමන්ගේ බඩුමුට්ටු ගෙවල් දොරවල්වල තියෙන හන්රිදී මුතුමැනික් මිලමුදල් වෙන්න පුළුවන් ඒවා තව කෙනෙක් ගත්තහම හොරකං කරාට පස්සේ මංකොල්ල කෑවට පස්සේ ඔවුන්ටත් ඒ වගේම දුකක් වේදනාවක් උපදින තමා උපමා කරගෙන තමන්ගේ දෙයක් නැතිවුණොත් තමන්ට කොච්චර දුකක් වේදනාවක් ඇතිවෙනවද කියලා හිතලා සොරකමෙන් වලකින්න අන් සතු දෙයක් අනුන්ට අයිති දෙයක් කිසිම විදිහකින් හොරකං කරන්න එපා නොදුන් දෙයක් ගන්න යන්න එපා සොරකමෙන් වලකින්න ඊළඟට වැරදි කාම සේවනය වේවා ඔබ හිතන්න පවුල් ජීවිතයක් ගත කරන කෙනෙ කවුරුත් කැමතිද බාහිර පුද්ගලේ තමන්ගේ පවුලට ඇතුල් වෙලා පවුල විනාස කරලා පවුලේ ප්‍රශ්න ඇති කරලා යනට කවුරුත් කැමතිනේ ඒ නිසා ඔබ ඔබේ පවුල් ජීවිතය ආරක්ෂා කරගන්න හිතන්නේ යම්සේද මේ ලෝක අනිත් අයත් ඒ වගේ එනිසා කොයිම වෙලාවකවත් අනුන්ගේ පවුල් ජීවිත අන් සතු ඒ අයගේ පවුල්ලට බිරින්දෑවරු වෙන්න පුළුවන් සාමියෙක් වෙන්න පුළුවන් කිසිම හේතුවකින් ඔබ ඒ පවුල්වල අවුල් ඇතිවෙන විදිහට කටයුතු කරන්න එපා වැරදි කාම සීවනින් වලකින් බොරුව වේවා ඔබ හිතන්න කවුරු හරි බොරු කියලා ඔබ රවට්ටලා මුලා කරනවට කවුරුත් කැමති නෑ ඔබ කැමති අපි සාමාන්‍යයෙන් කියන්නේ කවුරු හරි ඇවිල්ලා ඔබ බොරු කියලා රවට්ටනවා කවුද කැමති රැවටෙන්න මුලාවෙන්න කවුරුත් කැමති නෑ ඒ නිසා ඔබට ඒ දේ වෙනවට අකමැතිනම් කවමදාවත් ඔබ තව කෙනෙක්ක බොරුවේ මුලා කරන්න එපා ඊළඟට පරුස වචන අපි දකිනවා මේ දවස්වල් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා මේ රටේ ආර්ථික ප්‍රශ්න අපිට පේනවා මිනිස්සු මොන තරන් දුක් විඳිනවද සමහර වෙලාවට දින දෙක තුන තෙල් ටිකක් ගන්න ගෑස් ටැන්කියක් ගන්න ගෙවල්වල උයාගන්න විදිහක් නෑ සමහරලාවට මිනිස්සු කලන්තෙ දාලා වැටෙනවා මේ පෝලිං වල මිනිස්සු මැරිල වැටෙනවා ඒ පෝලිං වල දින ගණන් ඉඳලා ඒ මිනිස්සු තුළ තරහාව කේන්තිය දවේශය මෙ බලවත්වෙනවා මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා හැබැයි ඔබ හිතන්න අපි දකිනවා තෙල් පෝලිං වල ගහගන්නවා මහා නරක විදිහට පරුස වචනෙන් බැනගන්න එතකොට අර ගෑස් ටැන්කී වලින් ගහගන්න ඒ රණ්ඩු ආරව් දුරදිග ගිහිල්ලා ප්‍රාණගාතාදී අකුසල් මිනීමැරුම් අපරාධ සමල්ලාට හිරේ විලංගුව වැටිලා මුළු ජීවිත කාලෙම දුක්විනින්න සිද්ධ වෙන පුළුවන් එනිසා පිංහතුනි අමාරුවෙන් හරි අසීරුවෙන් වෙන විකල්ප නෑ අපිට මේක තමයි සංසාර ඉපදුනානන් දුක් විදින්න සිද්ධ වෙනවා අපි අනුන් ටැගිල්ල දික්කර කර මේ අය තමයි වග කියන්න ඕන කියලා කොච්චර අනුන් ටැගිලි දික්කර කර හිටියත් ඔබ තව කෙනෙකුට බැන දවේශෙන් වෛරෙන් හිටිය කියලා ඔබට සැනසීමක් ලැබෙනවනමේ එනිසා පිංහතුනේ කොයිම වෙලාවකවත් ඔබ කැමතිනෑ කවුරුත් ඔබට නරක වචනවලින් පරුස වචනෝලින් බොහොම පහත් විදිහට බොහොම නරක විදිහට ඔබට බනිනකොට ඔබට කොච්චර හිත්වේදනාවක් උපදිනවද සමහර වචන තියෙනවා නොමර බරණව වගේ පියෙන් ඇන්න වගේ වචන
ඒ වචන සිහිවෙන්න සමහරු මැරි උපදින. මට මෙහෙම කිව්වා නේද. මට මේ විදිහටයි බැන්නේ මිනිස්සු ඒවා හිතා කොච්චර මානසික විදෝනවද. ඒ නිසා ඔබත් හිතන්න ඔබට ඒ දේ වෙනවට ඔබ අකමැති නම් කවමදාවත් බාහිර කෙනෙකුට තවත් කෙනෙකුට මගේ වචනයක් නිසා හිංසාවක් නොඒවා පරුස වචනවලින් වලකින්. කේලම් පවුල් බිඳවන්න පුළුවන් අවුලුවන්න පුළුවන් රටරටවල් ගිනි තියන්න පුළුවන් සමාජි කොච්චර ප්‍රශ්න ඇති කරවන්න පුළුවන්. එනිසා හැම වෙලාම හිතන්න මගේ කායික ක්‍රියාවක් නිසා තව කෙනෙකුට තව පිරිසකට හිංසාවක් පීඩාවක් නොවේවා. මං කතා කරන වචනයක් නිසා තව කෙනෙකුට තව පිරිසකට හිංසාවක් පීඩාවක් නොවේවා. ඒ විදිහට හිතන්. ඒ විදිහට හිත පුරුදු කරන්න. කය සංවර දමනය කරගන්න සංවර කරගන්න. වචනය සංවර කරගන්න දමනය කරගන්න. මොකද අපි සසරේ සතර අපාය මහගෙදර කරගෙන. බොහෝම දුක් විඳවිඳ. අකුසලේට වහල් වෙලා අකුසල්වලට විපාක විඳවිඳ ආපු සංසාර ගමන. ඒ සංසාර පුරුදු තමයි අපිෝ මේ අරගෙන යන්නේ අපාය පැත්තටම. ඔබම හිතන්න මේ දවේශය නිසා කොච්චරමන් නිරේ වැටිල ඇත. කේන්තිය තරහ වෛර නිසා කොච්චරමන් තිරිසන් ලෝකොල ප්‍රේත ලෝකොල ඉපදිල ඇත කොච්චර ගුටි බැට කාල ඇත. මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරුම් කාලා ඇද සසර කොච්චර මගේම අකුසල් නිසා. අන්නේ විදිහට හිතලා ආදීනව සිහි කරලා. හිත කුසලේ තුළ දමනය කරගන්න ඔබ දක්ෂවෙන්. පිංහතුනි ධර්මය සඳහන් වෙනවා විතක්ක සන්ඨාන කියල සූත්‍රය. මේ මජ්‍යම නිකාය විතක්ක සන්ඨාන සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන හිතේ ඇතිවෙන අකුසල විතාරකයක් කොහොමද යටපත් කරගන්න. දැන් මෙන්න මේ කියන ප්‍රායෝගික උපක්‍රම ටික මතකතියාගෙන ඔබ උත්සාහගන්න. පින් කැමති කෙනා උස අපිට හැමෝම හදන්න බෑ. බුදුරජාණන් වහන්සේටවත් උන්වහන්සේ වැඩ සිටිය කාලෙවත් උන්වහන්සේගේ නෑදෑය අතර කී දෙනෙ කපාය වැටුනද. බුදුරජාණන් වහන්සේටත් මග අහුරල පාර අහුරගෙන උන්වහන්සේගේම මාමණ්ඩි සුප්‍රබුද්ධ රජ්ජුරු නින්දා පහස කරලා බැන වැදිලා බුදුහාදුරන්ටවත් පාරයන්න ඉඩ දුන්නේ. ඒ පාර වහකෙන පාර අහුරගෙන බුද්ධ ප්‍රමුඛ සංඝයාට හිරිහැර කරා නින්දා පහස කරා. අවසානි බුදුරජාණන් වහන්සේ සංඝයා සමඟ ආපහු හැරිලා වෙනත් පාරකි බුදු හාදුර ආපහු වැඩිය. බුදු කෙනෙක්කුට පාර අහුරනවා කියන්න පාර වලක්වනවා කියන්න ඒ මඟ යන්න ඉඩ නොදී පාර වහනවා කියන්න. බුදු කෙනෙක් ආපහු හැරෙන විදිහට ඒ මඟ වලක්වනවා කියන්නේ දින 7ක් ඇතුළත ඒ කාන්තෙන් විපාකදීල අපාය උපදින අකුසලයක්. සුප්‍රබුද්ධ රජ්ජුරෝ කේන්තියෙන් තරහෙන් වෛරෙන් හොඳටම මත් පැන් බීලා පාර අහුරගෙන බුද්ධ ප්‍රමුඛ සංඝයාට මඟ අහුරගෙන මේ විදිහට කටයුතු කරාට මොකද රජ්ජුරුවන්ටත් පොඩි බයක් හිතටාව. රජ්ජුරුව රාජකී ඔත්තුකාරයන්ට කිව්වා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මං ගැන මොකක්ද කියන්න කියලා ගිහින් හොයාගෙන එන්න කිය. දැන් ඔත්තුකාර යුදෝල හිටියා. එදා බුදුරජාණන් වහන්සේ ආපහු ගිහිල්ල ගහක් කැට විවේකින් වැඩඉන්නකොට ආනන්ද හාදුරහන සාමීනී භාග්‍යතුන් වහන්ස සුප්‍රබුද්ධ රජ්ජුරු ලොකු අකුසලයක් නේද මේ කරගත්ත. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද බුදු කෙනෙකුටයි මේ මග අහුරලා පාරයන්න ඉඩ නොදී බුදු කෙනෙක්වා යාපහු හැරෙවේ. දින 7ක් ඇතුළත ඒ විපාකේ සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ ඔය මාලිකාව පිය ගැට පෙළ ළඟදී. තව දවස් 7කින් පොලෝ පලාගෙන අපායට වැටෙනවා කියව. දැන් මේ ආරංචිය පැතිරිලා ගිය. අන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරා කියලා. සුප්‍රබුද්ධ රජ්ජුරුව ගැන රජ්ජුරුවන්ගේ ඔත්තුකාර රජ්ජුරුවන්ටත් මේ කාරණය ඉක්මනින්ම දැනගන්න ලැබුණ. රජ්ජුරුව මොකද කරේ මම ඕක බොරුවක් කරනවා කියලා දවස් 10කට විතර කෑම බීම එකතු කරගෙන මාලිගාව උඩුම මහලට උඩ මහල් තලයට උඩම තට්ටුවට ගිහිල්ල
ආරක්ෂකයන්ට කීව කිසිම හේතුවකට මං පහලට එන්නේ පඩිපෙල් ළඟත් වෙන වෙනම ආරක්ෂක යෙදෙව. දවස් 7ක් පහු වෙලා තමයි මං පල්ලෙහාට එන්නේ. එතකොට ඔය බුදුරජාණන් වහන්සේගේ ඔය කියපු ප්‍රකාශි බොරුවක් වෙනවා. නගර මිනිස්සුම කියයි බොරු කාරෙක් කියලා. මම දන්නවා බේරෙන හැට පඩිපෙළෙ පල්ලෙහටාවත්න ඕකවෙන් මං උඩට වෙලා ඉන්නවා කියෙන උඩට කියා. අර එකතු කරගත්ත කෑමබීම කකා දවස් 7ක් හිටිය. පලවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වනි දවස. එදා රජ්ජුරුවන්ගේ හස්තිය අස්යෝ ඇත්තු ටික කුලප් වුණා. මංගල හස්තියක් කුලප්පු වෙලා අර මාලිගාවේ තාප පෙරලනවා බිත්තිවලට අනිනවා කනු කඩනවා. රජ්ජුර උඩු මහලින්දන් කෑ ගහනු ඇත්ගෝවට බෑ පාලනය කරගන්න. හැබැයි රජ්ජුරුවන්ට කී කර. අවසානය රජ්ජුර උඩ ඉදන් කෑ ගහනවා කෑ ගහනු ඇත්ගෝවට ඇහෙන්නෙත් නෑ. හස්තිය මෙල්ල වෙන්නෙත් නෑ. එහෙම පහලට එනකොට අර තමම්ම ති භාරක්ෂකයෝ රජතුමාට පල්ලෙහාට එනකොට පාර අවුරන්න හැදුව තල්ලු කරගෙන පල්ලෙහාට මමයි රජ්ජුරු මට යන්න ඕන කියල. පල්ලෙහාට ඇවිල්ලා පියගැට පෙළ අවසන් වෙන තැනදී පොළොවට අඩිය තියෙනකොටම විශාල ගිනි ජාලාවක්ගේ කපායට මැදිල කිය. එතකොට අපිට පේනවා තමන් වපුරණ දේ බුදු කෙනෙකුට මග අහුරල පාර වාහල කරගත් අකුසලේ දින 7ක් ඇතුළති දා විපාක දුන්න. එනිසා පින්වතුනී හැම වෙලාම හිතන්න මම වපුරණ දේ මට අරග සමහරලාවට මේ ජීවිතය නොවෙන්න පුළුවන්. එක්කො ඊළඟ ජීවිතේ සසර කල්ප ගානකින් හරි විපාකද. අපි දකිනවා මිනිස්සුන්ගේ කේන්තිය තරහා වෛරයක පොඩි පුංචි දේටත් මිනිස්සු අද තරහෙන් කේන්තිය පාරවල් වහගෙන උද්ගෝෂණ කරනු. සමහර වෙලාට ඔබට තෙල්ටික නෑ කියල ඔබ පාර වහගෙන ඉන්නකොට ඒ පාර යන්නේ දරුවෙක් හම්බෙන්නේ නම්ම කෙනෙක් වෙන්න පුළුවන්. හදිස්සියේ හර්ද රෝගිය කිස්ප්‍රීතාලකට ගෙන යන ගමන් වෙන්න පුළුවන්. සමහල්ලාට ත්‍රීවිල්ලක හරි වාහනක හරි දාගෙන යන්නේ මරණාසන්න වෙච් අම්මතාත්තා ඉස්පිරිතාලකට ගෙනීනාව වෙන්න පුළුවන්. ඔබේ කේන්තිය තරහව තුළ ඔබ පාරක් වහගෙන ඉන්නකොට සමහර වෙලාවට ඒ යාගන්න බැරි වාහන අතර කාගෙ හරි අම්මෙක් තාත්තෙක් දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් ජීවිතයේ අහිමි වෙලා ඉස්ප්‍රීතාලෙකට යාගන්න බැරුව විශාල අසරණ භාවයකට පත්වෙන්න පුළුවන්. ඒ නිසා පිංහතුනී තව කෙනෙකුට පීඩාවක් වෙන විදිහට හිරිහැරයක් වෙන විදිහට සමහර වෙලාවට ඔබ ඔබේ කේන්තිය පිට කරන්න ඔබේම පන්තියේ ඔබේම මට්ට මේ කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. අපිට පේනෝ සමහරලාවට අදාළ වගකීතු පුද්ගලයෝ ආරක්ෂා වෙලා බේරිලා ආරක්ෂාවල් එක්ක කොහෙ හරි ඉන්නවා. ගහගන්නේ බැනගන්නේ මරාගන්නේ රණ්ඩු වෙන්නේ තෙල් පෝලිමක වේවා අර තෙල් ගන්නාපු තමන්ගෙම ජාතිය කෙනෙක්ෙක්. ඒ නිසා පිංහතුනේ ඉවසීම කියන එක පුරුදු සමහර වෙලාවට කෙනෙක් දවසක් දෙකක් පෑගානක් ඉන්නකොට. ඉක්මනට වාහනයක් මැදින් ඇවිල්ල තෙල්ගන්න තෙල්ටිකක් ගහගන්න ආව. පැනපු ගම වාහනයට ගහන්නවත් ඩ්‍රයිවර්ට ගහන්නවත් කලින් හොයලා බලන්න මොකක්ද හේතුව. සමහර වෙලාවට අමාර්වෙච්ච තමන්ගේ දරුවෙක් කම්බෙන් ඉන්න කෙනෙක් ඉස්ප්‍රිතාලිකට ගෙනියන්න අමාරු රෝගී වාහන ඉන්නවෙන්න පුළුව. ඒ නිසා කරුණාව මෛත්‍රිය කියන එක තව කෙනෙක් දිහා කරුණාවෙන් බලන්න හිත පුරුදු කරගන්න. පිංහතුනි විතක්ක සන්ටාන සූට්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්න කොහොමද හිතට ඇතිවෙන විතර්කයක් අකුසල සිතුවිල්ලක් බැහැර කරගන්න. මේ සරල ඉතාම සරල ප්‍රායෝගික ක්‍රම කීපයක්. ඔබට කේන්තියක් තරහක් හිතට බලවත් වෙනවනම් ඔබ පුළුවන් තරම් ඒ අරමුණ හිතන් නැතුව වෙන කුසල අරමුණකට හිතගන්න පුරුදු කරන්න. වෙන යහපත් දේකට වෙන දේකට හිතියොම් කර එක බණක් අහන්න එක පොතක් කියවන්න. ඔබේ හිත අර අකුසල අරමුණ ඔස්සේ යොමු කරන්න එපා. එහෙම අමාරුනම් ආදීනව සිහි කරන්න. අපිතම තරහක් හිතට කේන්තියක් ගිය වෙලාවක ආදීනව හිතක් බැරි වෙලාවත් මේ වගේ වෙලාවක කේන්තිීන් ඉන්න වෙලාවක මං මැරුණොත් කොහේ අයිද.
මමම නේද අමාරුයි වැටෙන්නේ මමම නේද අනතුරේ වැටෙන්න කියලා ආදීනව සිහි කරන්න. එහෙම ආදීනව සිහි කරලත් ඔබට ඒ දවේශ හිත අතහැරගන්න අමාරුණා ආපස්සට හිතාගෙන යන්න කොහොමද මේ තරම් කේන්තියක් තරහක් ඇති වුණේ. නිවිහැනයිල්ල ආපස්ස සමහර වෙලාවට ඔබ කේන්තියෙන් තරහෙම් පලිගන්න හිතනකොට ආපස්සට හිතාගෙන ගියහම ඔබටම හිතෙන්න්න පුළුවන් මෙතන ඇති දෙයක් නෑනෙ. කවුරුහර කියපු කේලමක් අනවබෝධයක් හරියට වටහාගෙන නැතිකමක් එක්ක කවුරුහරි තව කෙනෙක් තමන්ව අවුස්සල අනුන්ගේ වුවමනාවක් පෙළඹවීමක් මේ වගේ දෙයක් නිසා නේද මං මේ මෙච්චර කේන්තියෙන් වෛරෙන් මේ කටයුතු කරන්න කියලා තමන්ටම තමන්ගේ හිතේ ඇතිවෙන තරහ වෛර නැති කරගන්න පුළුවන්. එහෙමත් අමාරුණා. ඊළඟට බුදුහාන්දුර පෙන්වා දවේශය පාලනය කරන්න පුළුවන් දවේශයට ප්‍රතිවිරුද්ධ අරමුණකි. මෙත්තා භාවය තබ්බා ව්‍යාපාදස්ස පහන ඔබ මෛත්‍රී වඩනවන බහුලෝ මෛත්‍රය පුරුදු කරන කෙනෙක් නම් ව්‍යාපාදයේ තරහව මෛත්‍රී සිතෙන් යටපත් කරන්න පුළුවන්. එහෙමත් අමාරුමනම් විතක්ක සන්ටාන සූට්‍ර බුදුහාන්දුර පෙන්වා අඩුම ගානෙ තමන්ට තමන්ගේ දවේශය මොන්නම ක්‍රමයකටවත් යටපත් කරගන්න බැරිනම් දීව උඩුතල්ලට තියලා තද කරගෙන දත්මිටි කාගෙන තමන්ගේම දවේශ හිතට තමන් ගරහ කරන්න. සාමාන්‍යෙන් අපි කේන්තිගහම් බයින්නේ නින්දා කරන්නේ සැරෙන් දවේශයෙන් කේන්තියේ වචන පිට කරන්න බාහිර කෙනෙකුට බාහිර පුද්ගලයකුට මෙන්න මෙයා නිසයි මුන් නිසයි මෙයා තමයි වග කියන්න ඕන කියලා බාහිරට ප්‍රශ්නදාන. හැබැයි ඔබ තුළ දවේශය ඇති වුණේ ඔබේ හිතේම ඇතිවෙන දවේශය ඇතිවෙන ස්වභාවයක් නිසා. ඒ නිසා හතුරයින්න තමන්ගේ හිත ඇතුළේ පටිගානුසය අනුසේ ධර්ම හැටියට මේ හිත අභ්‍යන්තරයේ තියෙන කේන්ති යන ස්වභාවයෙන් නිසයි ඔබ තුළ කේන්ති ඉපදුනේ. අන්නේ නිසා බුදුහාන්දුරු පෙන්නුවේ ගරහා කළ යුත්තේ බැනිය යුත්තේ තමන්ගෙම පාපී සිතුවිලිවලටයි. අන්න එතකොට ඔබට ඔබේ හිත යටපත් කරගෙන කෙලෙස් යටපත් කරගෙන හිත දමනය කරගන්න පුළුවන්. තිය පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව උපකාරවේවා ආශිර්වාදයක් වේවා. පිංහතුනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ වටිනාකම ඔබ නිතර සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ දවස ගාන භික්‍ෂූන් වහන්සේලාට සිහිපත් කරා. දුල්ලබෝ මනුස්ස පටිලාබ මනුස්ස ජීවිතයක් ලැබීම අතිශ්‍යයෙන්ම දුර්ලබයි. දුල්ලබෝ බුද්ධෝත් පාද බුදු කෙනෙක් පහළවීමත් ලෝක අතිශ්‍යයෙන්ම දුර්ලබයි. දුල්ල භාෂණ සම්පත්ති ක්ෂණ සම්පත්තිය ලෝක අතිශ්‍යයෙන්ම දුර්ලබයි. මහනෙන නුබලාට දැන්ගේ දුර්ලභ කාරණා රැසක් එකතු වෙච්ච වෙලාව. ඒ නිසා අප්‍රමාදයන සම්පාදීත අප්‍රමාදිව කුසල් වඩ තින් පිංහතුනී මේ මොහොතේ අපි කවුරුත් දන්නවා සමහර වෙලාට ඔබට ඉවසන්න කියනකොට මෛත්‍රී වඩන්න කියනකොට ඒ වචන ඇහෙනකොටත් කේන්ති යන්න පුළුව ඔය බණ දැන් හරියන්නෑ කිය. ඒක තමයි හිතේ ස්වභාවය. නමුත් ඔබම හිතන්න දවේශයෙන් කේන්තියෙන් වෛරයෙන් පලිගැනීමෙන් දිනපු කෙනෙක් නෑ ඔබ පරදිනවා. සමහර වෙලාට ඔබට හිතෙන්න්න පුළුවන්ආ හරි අපි මෙහෙම කරා හැබැයි අවසානය ඔබ සංසාර ගමනේ ඔබ අසරණයි. ඒ නිසා කර්ම පල ගැන හිතන්න තමන් කරන දේ විපාක තමන්ටම සසරය අරගෙන යන්න වෙනවා. අසීරුවෙන් හරි අමාරුවෙන් හරි අඩාඩා හරි ගුණධර්ම පුරුදු කරගෙන හිත රැකගට වෙන කවුරුත් නෑ ඔබ ආරක්ෂා කරන්න. ඔබටමයි ඔබේ හිත රැකගෙන ඔබේ ආරක්ෂාව හදාගන්න පුළුවන්. ඒ පිණිස් ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒවගේ මද මේ ධර්මානු ශාසනාවේ පින්බර දායකත්ය දරන්නට ඉදුනේ නිලෝෂී අබේවික්‍රම මහත්මය තුළ පවුලේ පින්වත් සියලු දෙනා එකතු වෙලා තමයි අද මේ ධර්මදානයෙන් සම්බන්ධවෙන්. තියගේ අරමුණ තමයි දස් දාහතේ පස්වනි මාසින් නමවැනි දින පරලෝ සැපත්වන්නට ඉදුණු බාල සහෝදරයා වන JAD චමින්ද අබේවික්‍රම මහත්මාට
පින් අනුමෝදන් කිරීම එතුමන්ගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා මෙවන් අකල් මරණවට සසරේ ගොදුරු නොවේවා කියලා එතුමාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම එතුමන්ගේ බිරිඳ වන ශානිකා මදුවන්ති මහත්මියටත් දියණිය වන JAD ක්‍රිෂ්ණා අබේවික්‍රම දියණිය පුතණුවන් වන JAD සෙනිල් අබේවික්‍රම පුතණුවන් ඒ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාදය විදේශගතව සිටින JAD නිලූෂ අබේවික්‍රම මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් 2022 මැයි 17 වෙනි දිනට යෙදී තිබූ තම පියාණන් වන JAD අබේවික්‍රම මහත්මයාගේ 73 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන් ඒ පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ආශිර්වාදයත් PA අනුලාවතී මහත්මියට ඒ මෑණියන්ටත් වැඩිමහල් පුතණුවන් උමේෂ් ශාලින්ද පීරිස් පුතණුවන් බාල පුතණුවන් වන නිකිල් සංගීත් ජපානයේ ජීවත් වන දැනට දරුවෙක් බලාපොරොත්තු වෙමින් සිටින තම නැගණිය JAD නිමාෂි ශශිකලා අබේවික්‍රම මහත්මියටත් තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාදය ඇයගේ සැමියා වන දර්ශ ප්‍රමෝද් දිසානායක මහත්මයාටත් පවුලේ හැම දෙනාටම ආශිර්වාද කිරීමත් තම ආච්චම්මා වන TA ජොසපින් නෝනා ආච්චම්මාට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම කුමාරි අක්කා යානකා ඇතුළු පවුලේ හැම දෙනාමත් චූටි නැන්දා මාමා තරු ඇතුළු පවුලේ හැම දෙනාටමත් ලොකු නැන්දා සුදුමල්ලි නංගි ඇතුළු පවුලේ හැම දෙනාටමත් ඩුබාහි පදිංචි අසංක සංජීව කාන්තිමති මැණිකේ යන අයටත් එදිරිසිංහ පවුලේ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටම ආශිර්වාද කිරීම අරමුණ. ඉතින් මේ පවුලේ ආශිර්වාද කරපු නම් සඳහන් කරපු සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් ඔබ හැම දෙනාමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටමත් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.